ආයුබෝවන් දරුවනේ භෞතික විද්‍යාව පුනරීක්ෂණ පාඩම් මාලාව යටතේ අදත් අපි ගුරු ගෙදරදී ඔබව හමු වෙනවා. මම හිතන්නේ මේ වෙනකොට පුනරීක්ෂණ වැඩසටහන් වලදී වස්තු වල චලිතය විස්තර කරන්න ස්ථාපනය ප්‍රවේගය ත්වරණය කියන රාශීන් යොදාගෙන චලිතය විස්තර කරන ආකාරය ඔබ ඉගෙනගෙන තියෙනවා දැනටමත්. අපි බලමු අප අවට සිදුවන චලිතයන් විස්තර කරන්න භෞතික විද්‍යාවේ මූලධර්ම යොදාගන්නේ කොහොමද කියලා මේ නිපුණතාවය ඔබ සතු විය යුතුයි. ඒ අර්ථේ වස්තුවක චලිතය විශ්ලේෂණය කිරීම සඳහා නිව්ටන්ගේ නියම භාවිතා කරමින් නිව්ටන් නියම ඇසුරෙන් යම් ගැටලු විසඳන ආකාරය පිළිබඳව අද අපි ඔබට කියලා දෙනවා. අද පාඩමේ අරමුණ ඒකයි. වස්තුවක චලිතය ආරම්භ කරන්න අපි චලිතය ගැන ඉගෙන ගත්තට චලිතය ආරම්භ කරන කාරකය තමයි බලය. ඒතර බලය කියන්නේ මොකද්ද? බලය පිළිබඳව දාර්ශනිකයන් විද්‍යාඥයන් පළ කරපු අදහස් අපිට බලය තේරුම් ගන්න උදව් වෙනවා. ඒ අර්ථේ ඇරිස්ටෝටල් ප්‍රකාශ කරපු මතය තමයි වස්තුවක් චලනය කිරීම සඳහා ඒ මත යම් බලයක් යෙදිය යුතුයි. එසේ නොවේ නම් මෙම වස්තුව නිශ්චලව එහි ස්වාභාවික අවස්ථාවෙම පවතිනවා කියන එක. ඊටත් බොහෝ කාලයකට පස්සේ පරීක්ෂණාත්මකව ඔප්පු කළ නොහැකි පෙන්විය නොහැකි ඝර්ෂණයෙන් තොර සෛද්ධාන්තික භෞතික අවකාශයක් සැලකලා ගැලීලියෝ බලය පිළිබඳව මේ වගේ අදහසක් ඉදිරිපත් කරා. බාහිර බලයක් ක්‍රියා කිරීමෙන් එහි චලිතය වෙනස් නොකරන්නේ නම් සෑම වස්තුවක්ම නියත වේගයෙන් දිගටම චලිත වෙමින් පවතී කියලා. මීට මේ පදනමේ ඉඳගෙන නිව්ටන් විසින් බලය පිළිබඳව වඩාත් සාධාරණ අර්ථ දැක්වීමක් අපිට ලබා දීලා තියෙනවා ඔහුගේ නිව්ටන් නියම වලින්. ආලෝකයේ ප්‍රවේගයට සාපේක්ෂව ඊට අඩු ප්‍රවේගය වලින් චලිත වෙන වස්තුන් සඳහා තමයි නිව්ටන් තමන්ගේ මතවාද ඉදිරිපත් කරේ. එයින් නිව්ටන්ගේ පළවෙනි නියමය මොකක්ද කියලා අපි බලමු. නිව්ටන්ගේ පළවෙනි නියමය කියවෙනවා වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් ක්‍රියා නොකරයි නම් එය නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් හෝ පවතී. එය වෙනස් කළ හැක්කේ වස්තුව මත බාහිරව ක්‍රියා කරන බාහිර බලයක් මගින් පමණි. බලය යන්න ඉතා හොඳින් හඳුන්වා දීපු අවස්ථාවක් විදිහට අපි මේක දකිනවා. අපිට එදිනෙදා ජීවිතයේදී විවිධ ආකාරයේ බල යෙදීමට සිදුවන අවස්ථා වගේම බලය යොදන අවස්ථා අපි දැකලා තියෙනවා. මේ රූප සටහන් දිහා හොඳින් බලන්න මේ පෙන්වලා තියෙන රූප සටහනේ මේ දුන්නක් මත අතින් බලයක් යොදලා තියෙනවා. දුන්න ඇදීමට ලක් වෙනවා. ඒ වගේම දුන්න තෙරපන්නත් පුළුවන් දුන්න චලනය වෙනවා. මේ බලය යෙදීම නිසා බලය යොදන කාරකය තමයි අත සහ දුන්න අතර ස්පර්ශීය සම්බන්ධයක් තියෙනවා. ඊළඟ රූප සටහනේ ඔබට පෙන්වලා තියෙනවා මේ කුඩා කරත්තය ඇදගෙන යනවා කෙනෙක් මේ කරත්තය මත බලයක් යොදලා තියෙනවා. ඒතර මේ බලය යොදන්න අත පාවිච්චි කරලා තියෙන බලය යොදද්දී කරත්තය චලනය වෙනවා. ඒතර බලයක් යොදලා තියෙන චලනයක් සිද්ධ වෙනවා. මේ තියෙන්නේ ක්‍රීඩකෙක් බෝලයකට පහරක් එල්ල කරන අවස්ථාවක්. මේක චලිත දිශාව වෙනස් කිරීමක් හෝ චලිත කරවීමක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවෙත් පාදය සහ බෝලය අතර ස්පර්ශීය සම්බන්ධයක් තියෙනවා. එතකොට අපිට හමු වෙන බල එක්තරා ආකාරයකට අපි වර්ග කරනවා දරුවනේ ස්පර්ශීය බල කියලා. ඒ වගේම තවත් ආකාරයක බල ඔබට ඉගෙන ගන්න හම්බ වෙනවා භෞතික විද්‍යාව විෂය ධාරාව තුලදී ශේෂ්ත්‍ර මගින් නැති කරන බල. අපි දන්නවා පෘථිවිය මත ඉන්න අපි පෘථිවිය ආසන්නයේ තියෙන සියලුම වස්තුන් පොළොව දෙසට ආකර්ෂණය වෙනවා ගුරුත්වාකර්ෂණ බලය නිසා. නිව්ටන් කියලා තියෙනවා ස්කන්ධ දෙකක් අතර අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියාත්මක කරනවා. මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක්, ශේෂ්ත්‍රීය බලයක්. ඒ වගේම අපිට මුණ ගැහෙනවා භෞතික විද්‍යාවේදී ආරෝපණ මත බල ක්‍රියාත්මක වෙනවා. මේ ඍණ ආරෝපණයක්, ධන ආරෝපණයක්, මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ, ආකර්ෂණ බල වගේම විකර්ෂණ බලත් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම චුම්බක ශේෂ්ත්‍රවලදී චුම්බක ද්‍රව්‍ය වලට ඒ අවට තියෙන චුම්බක ශේෂ්ත්‍රයට චුම්බක ද්‍රව්‍ය ආකර්ෂණය කරනවා චුම්බක වලට. ඒවා ශේෂ්ත්‍රීය බල. මේ අනුව බලය කියන්නේ නිශ්චලව පවතින වස්තුවක් චලනය කිරීමට හෝ චලනය වෙමින් පවතින වස්තුවක ප්‍රවේගය වෙනස් කිරීමට හෝ යොදන බාහිර බලපෑමක්.
ආයමත් කිව්වොත් බලය කියන්නේ නිශ්චලව පවතින වස්තුවක් චලනය කිරීමට හෝ චලනය වෙමින් පවතින වස්තුවක ප්‍රවේගය වෙනස් කිරීමට හෝ යොදන බාහිර බලපෑමක්. බලය දෛශික රාශියක් කියලා ඔබ ඉගෙනගෙන තියෙන බොහෝ අවස්ථාවලදී දෛශික රාශික ආකලනය ගැන මම සරල උදාහරණයක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ දුනුතරාදිය මත F1 බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ බලය නිසා මේකේ පෙන්නලා තියෙන නිව්ටන් 1යි. ඊළඟ දුනුතරාදිය මත නිව්ටන් 2ක බලයක් මේ F2 බලයෙන් පෙන්නනවා. දැන් මේ බල දෙකම එකම දුනුතරාදිය මත ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. බල දෙකම නිසා සංප්‍රයුක්ත බලය මේ දෙකේ එකතුව 3යි. හැබැයි මේ බල දෙක දරුවනේ ආනතව ක්‍රියාත්මක කරොතින් ඒ දෙකේ සංප්‍රයුක්තය 3ක් නෙමෙයි. මේකේ පෙනෙන ආකාරයකට 2.3ක් විතර වගේ අගයක්. මේක දෛශික ත්‍රිකෝණය බල සමාන්තරාශ්‍ර ප්‍රමේය වගේ ක්‍රමයකින් ඔබට දෛශික ආකලන නීති පාවිච්චි කරලා ආකලනය කරගන්න පුළුවන්කම තියෙනවා. නිව්ටන්ගේ පළවෙනි නියමය ගැන සාකච්ඡා කරනකොට අපි තවත් දැනගන්න ඕන භෞතික සංකල්පයක් තමයි මේ සංකල්පය තමයි අවස්ථිතිය. අවස්ථිතිය කියන්නේ අපි හැමදෙනාම අපේ චලිත ස්වභාවය ඉන්න ස්වභාවය වෙනස් කරගන්න ස්වාභාවිකව අකමැත්තක් දක්වනවා. මේක භෞතික විද්‍යාවේදී අඳුනගන්නේ අවස්ථිතිය කියලා. නිශ්චලතාවයේ පවතින වස්තුවක් චලනය කිරීමට හෝ චලනය වෙමින් තිබියදී එම චලනය වෙනස් කිරීමට හෝ වස්තුව දක්වන අකමැත්ත තමයි අවස්ථිතිය කියලා අපි භෞතික විද්‍යාවේදී හඳුන්වන්නේ. අවස්ථිතිය වස්තුවක මනින අවස්ථිතියේ මිනුම තමයි ස්කන්ධය. ඔබට සරල උදාහරණයකින් මම මේ බව පෙන්වන්න උත්සාහ කරනවා. මේ තියෙන්නේ වැලි පුරවපු බාල්දියක්. මේ බාල්දිය හිස් බාල්දියක්. අපි මේ පද්ධතියෙන් මේ වැලි පුරවපු බාල්දිය සහ හිස් බාල්දිය චලනය කරන්න උත්සාහ කරොතින් අපිට වැඩි බලයක් යොදන්න වෙනවා මේ ස්කන්ධයෙන් වැඩි වැලි පුරවපු බාල්දිය. එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් ස්කන්ධය වැඩි කියන්නේ අවස්ථිතිය වැඩි, චලිතයට දක්වන අකමැත්ත වැඩි. ඒ වගේ තවත් උදාහරණයක් මේ පැත්තේ තියෙනවා. අලියෙක් ඉන්නවා, මිනිහෙක් ඉන්නවා. මේ දෙන්නව විස්ථාපනය කරන්න අපි බලයක් යොදනවා කියලා හිතමු. පහසු කටයුත්තක් වෙන්නේ නැහැ අපිට මේ අලියාව චලනය කරන්න මිනිහා තල්ලු කරාට. අලියාගේ ස්කන්ධය වැඩි. ඒ නිසා අවස්ථිතිය වැඩි කියලා භෞතික විද්‍යාවේදී අපි මේක හඳුනා ගන්නවා. ඒ වගේම තවත් භෞතික විද්‍යාව වෙන සංකල්පයක් තමයි අවස්ථිතික නිර්දේශ රාමු. අවස්ථිතික නිර්දේශ රාමුවක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මම එක උදාහරණයකින් ඒකත් ඔබට තේරුම් ගන්න අවස්ථාව ලබා දෙනවා. මේ රූපසරහනේ පෙන්වන්නේ දුම්රිය ස්ථානයක නතර කළ තියෙන දුම්රියක් සහ එම දුම්රිය ස්ථානය පසු කරමින් ත්වරණයකින් චලිත වෙන දුම්රියක් තමයි මේ රූපයෙන් පෙන්වන්නේ. මේ දුම්රිය දෙකේ සිටින නිරීක්ෂකයන් දෙදෙනෙක් දුම්රිය ස්ථානයේ අසල පාරේ නවතලා තියෙන මෝටර රථයක් පිළිබඳව නිරීක්ෂණය කරනවා. භෞතික විද්‍යාවේ මිනුම් ගැනීමේදී එම මිනුම මත නිරීක්ෂකයාගේ චලිත ස්වභාවය බලපානවා. දැන් මේ නිශ්චල දුම්රියේ ඉන්න නිරීක්ෂකයා ප්‍රකාශ කරන්නේ මෝටර රථය නවතා ඇති බව. එම මෝටර රථය ගැනම චලනය වෙන දුම්රියේ ඉන්න නිරීක්ෂකයා ප්‍රකාශ කරන්නේ තමා චලිත වෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ත්වරණයකින් මෝටර රථය චලනය වෙනවා කියන එක. එතකොට භෞතික විද්‍යාවේදී නිව්ටන්ගේ නියම වළංගු වෙන්නේ අවස්ථිතික නිර්දේශ රාමුවලදී විතරයි කියලා ඔබ අහලා තියෙනවා. නිශ්චල දුම්රියේ සිටින නිරීක්ෂකයා අපි කියනවා අවස්ථිතික නිර්දේශ රාමුවක ඉන්න ලෙස. ත්වරණය වන දුම්රියේ සිටින නිරීක්ෂකයා අවස්ථිතික නොවන නිර්දේශ රාමුවක ඉන්න නිරීක්ෂකෙක් විදිහට සැලකනවා. පොදුවේ නිව්ටන්ගේ පළමුවෙනි නියමය වළංගු වෙන්නේ අවස්ථිතික නිර්දේශ රාමුවලදී පමණයි. ප්‍රායෝගික භාවිතයේදී අපිට බොහෝ ගැටලු විසඳන්න වෙන්නේ පෘථුවිය එක්ක. පෘථුවිය මත චලනය වෙන දේවල්. එතකොට එහෙමනම් පෘථුවිය අවස්ථිතික නිර්දේශ රාමුවක් ලෙස අපි සැලකනු ලබනවා. නිව්ටන්ගේ නියම වල දෙවන නියමයට යන්න කලින් අපිට තවත් සංකල්පයක් ඉගෙන ගන්න තියෙනවා භෞතික විද්‍යාවෙන. ඒක තමයි ගම්‍යතාවය. රේඛීය චලිතයේදී සිදුවන ගම්‍යතාවය. ගම්‍යතාවය කියලා කියන්නේ
ස්කන්ධය මේ ස්කන්ධයක් තියෙන වස්තුවක් v ප්‍රවේගයෙන් චලිත වෙන බව මේ රූපේ පෙන්නනවා. ඒතර ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතය තමයි රේඛීය චලිතයේ දෙන වස්තුවක ගම්මතාවය කියලා කියන්නේ. ඔබට මේ සමීකරණයේ පුරුදුයි p = mv මේ ගම්මතාවයේ මාන සහ ඒකක ලබා ගන්න ඔබ උත්සාහ කරන්න. හැබැයි රේඛීය ගම්මතාවයේ ප්‍රායෝගික එකකය නිව්ටන් තත්පර. දැන් අපිට නිව්ටන්ගේ දෙවැනි නියමයට යන්න පුළුවන්. ඊටාම වැදගත් වෙන යාන්ත්‍ර විද්‍යාවේ තියෙන නිව්ටන් නියමවල වැදගත්ම නියමය කියලා සලකන්න පුළුවන්. යම් වස්තුවක ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය එම වස්තුව මත යොදන අසමතුලිත බාහිර බලයේ විශාලත්වයට අනුලෝමව සමානුපාතික වන අතර ගම්‍යතාවය වෙනස් වන දිශාව බලයේ දිශාවම වේ. දැන් නිව්ටන්ගේ නියමය යොදා අපි ගැටලු විසඳන්න කලින් නිව්ටන්ගේ නියමය ඇසුරේ ප්‍රකාශ කරන ගණිතමය ප්‍රකාශන ලබා ගන්න කොහොමද කියලා බලමු. ඒ සඳහා ඔබට මේක මා සමගමත් කරන්න පුළුවන්. ඔබ මේක කරලා තියෙනවා. දැන් මේ පුනරීක්ෂණ පාඩම් මාලාව යන්නේ m ස්කන්ධයක් තියෙන වස්තුවක් මත f බාහිර බලයක් ක්‍රියාත්මක වුණාම එම ස්කන්ධයේ ආරම්භක ප්‍රවේගය u වල ඉඳන් t කාලයක් තුලදී යාගේ ප්‍රවේගය v දක්වා වෙනස් වෙනවා. මේ රූප සටහනේ පෙන්වන කාරණය නැවතත්. ඒතර ගම්‍යතාවය ආරම්භක ගම්‍යතාවය m ගුණ කිරීම u mu අවසාන ගම්‍යතාවය mv ගම්‍යතාව වෙනස mv ඍණ mu. ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදුනම ඒක කියන්නේ ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. නිව්ටන්ගේ දෙවැනි නියමයට අනුව නිව්ටන් කිව්වේ ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය යොදනු ලබන බලයට සමානුපාතිකයි. එහෙමනම් f සමානුපාතිකයි mv ඍණ mu බෙදීම t. ඔබට චලිත සමීකරණ ඔබ හදාarලා තියෙන මේ වෙනකොට v ඍණ u බෙදීම t කියන්නේ එම වස්තුවේ චලිත වෙන ත්වරණය. ත්වරණය සිම්පල් ඒ අකුරෙන් පෙන්නලා තියෙන්නේ. එතන මේ සමීකරණයක් විදියට මේ සමීකරණය සකස් කරන්න සමානුපාතික නියතයක් ඕනේ. f සමානයි k වාරයක් ma. මෙතන k කියන්නේ සමානුපාතික නියතය. නිව්ටනයේ අර්ථ දැක්වීම ඔබ දන්නවා. f කියන එක නිව්ටන් වලින්, ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් සහ ත්වරණය තත්පරය වර්ගයට මීටර වලින් යෙදුවහම ඔබට k සමාන 1යි කියලා ලැබෙනවා. යනු f සමානයි ma කියන ජනප්‍රිය සමීකරණය නිතර භාවිතා කරන්න වෙන මේ සමීකරණය භෞතික විද්‍යාව පුරාම ඔබට ලැබෙනවා. නිව්ටන්ගේ දෙවැනි නියමයේ ගණිතමය ප්‍රකාශනය තමයි f සමානයි ma. දැන් අපි බලමු නිව්ටන්ගේ තුන්වෙනි නියමය. නිව්ටන් ඉදිරිපත් කරපු නියමවල තුන්වෙනි නියමය. මේකත් ඊටාම වැදගත් වෙනවා මේ ගැටලු විසඳීමේදී. වස්තුවක් මත ඇතිවන සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් වස්තුව මගින් ඇති කෙරේ. මේක අපි තේරුම් ගන්නේ කොහොමද? හුඟා දරුවන්ට ගැටලු විසඳීමේදී බල ලකුණු කිරීමේදී මේ ක්‍රියා ප්‍රතික්‍රියා බල අඳුන ගැනීම ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ ඔබට එහෙම ගැටලුවක් තියෙනම් අද මේක තේරුම් ගන්න මම මේ රූප සටහනක් ඇසුරින් පෙන්නනවා. මේ මේසයක් මත පරිගණකයක් තියලා තියෙනවා. පරිගණකය මත ක්‍රියාත්මක වෙන බල කිහිපයක් ලකුණු කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම එයාගේ බර ගුරුත්වය දෙසට බර w නම් w, ස්කන්ධය m නම් mg මේ ක්‍රියාත්මක වෙන්නේ එයාගේ බර. මේසය මගින් පරිගණකය මත ක්‍රියාත්මක වෙන බලය මේ ලකුණු කරලා තියෙනවා. පරිගණකය මගින් මේසය මත ක්‍රියාත්මක වෙන බලය මේ තියෙන්නේ. මේ fmt කියලා. මේක තමයි ක්‍රියාව. ප්‍රතික්‍රියාව තමයි පරිගණකය මත ලකුණු කරලා තියෙන්නේ. දරුවනේ මතක තියාගන්න ඕන කාරණේ තමයි බොහෝ විට අපිට ගැටලු සාගත වෙන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා බල යුගලය තියෙන වස්තුන් දෙකේ. පරිගණකය මත ප්‍රතික්‍රියාව, මේසය මත ක්‍රියාව. මේ තියෙන්නේ ගුරුත්වය විසින් ඇද ගන්න බලය. ඒක අපිට මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. මේක වෙනම ලකුණු කරොත් පරිගණකය මත ක්‍රියාත්මක වෙන බල දෙකයි තියෙන්නේ. එකක් එයාගේ ගුරුත්වය විසින් ඇති කරන බලය. අනෙක තමයි මේසය මතින් එයා මත ඇති කරපු ප්‍රතික්‍රියාව. තවත් වැදගත් අදහසක් අපි ඉදිරිපත් කරනවා නිව්ටන්ගේ නියම සහිත ගැටලු විසඳනකොට නිදහස් බල සටහන් ඇඳීමට ඔබෙන් බලාපොරොත්තු වෙනවා. නිදහස් බල සටහන කියන එක අඳින්නේ මෙහෙමයි. අපි
වස්තුව මෙතෙන්දි පරිගණකයේ මේ තිතකින් පෙන්වලා තියෙන්නේ පරිගණකය. ඒක මත බල දෙකයි. ප්‍රතික්‍රියාව සහ යාගේ බල. ප්‍රතික්‍රියාව සහ යාගේ බල. දැන් බල දෙකයි තියෙන්නේ. මේකට කියන්නේ මේ අවස්ථාව සඳහා වෙන නිදහස් බල සටහන. තවත් ඒ වගේ බල ලකුණු කරන්න සිදුවෙන අවස්ථා කීපයක් මම මුලින් ඔබට පෙන්නනවා. මේ පළවෙනි රූප සටහනේ තියෙන්නේ ස්කන්ධයක් තන්තුවකින් එල්ලලා තියෙනවා. ස්කන්ධය මත අපි පුරුදු වෙලා තියෙන ඒකේ බාර ලකුණු කරනවා. මේ තියෙන ආතති බල. ආතති බල ආතතිය මෙම ඉහළට පහළට ඊතල දෙකක් දාලා ලකුණු කරනවා. හැබැයි මේක අපිට තේරුම් ගන්න ඕනේ ඒ වස්තුවට සහ තන්තුවට කොහොමද මේ බලය ක්‍රියාත්මක වෙන්නේ කියලා. මෙතන මේ තන්තුව මත තී ආතති බලයම තියෙනවා. තන්තුවට දැනෙන දේ මේක. මේ තියෙන ස්කන්ධයට දැනෙන විදිය. ඒකත් තීම තමයි. අපි මේ වගේ ගැටලු වලදී සලකන්නේ සැහැල්ලු අවිතන්නේ තන්තු. මුළු තන්තුව පුරාම ආතතිය එකම එකක්. ඒතර මේ M ස්කන්ධය මත එයාගේ බාරය සහ ආතතිය ක්‍රියාත්මක වෙනවා. තවත් උදාහරණයක් අර එහා පැත්තේ රූපේ පෙන්නනවා. මේ වැලි ගෝණියකට පහරක් එල්ල කරනවා. වැලි ගෝණිය මත ලකුණු කරන්න පුළුවන් මේ පැත්තට අතමගින් වැලි ගෝණිය මත ඇති කරන බලය. ඒක ක්‍රියාව නම් වැලි ගෝණිය මගින් අතට දැනෙන දේ ප්‍රතික්‍රියාව. ඔබ මේ කාර්ය කරලා තියෙනවා නම් ඔබේ අතට යමක් දැනෙනවා. අන්නේ දැනෙන දේ තමයි දරුවනේ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. ආයෙමත් මම මතක් කරනවා ක්‍රියා සහ ප්‍රතික්‍රියා බල යුගල තියෙන්නේ අදාළ වස්තුන් දෙකේ. තවත් ඒ වගේ අවස්ථාවක්. ඔබ මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙලා තියෙනවා නම් හොඳම අත්දැකීමක් ඔබ ලබාගෙන තියෙනවා. කඹ ඇදීම. මේ දරුවන් දෙදෙනා මේ කඹය අදිනවා. කඹය මත දෙන්න විසින් බල ක්‍රියාත්මක කරන ආකාරය මේ නිදහස් බල සටහන මම මේ පැත්තේ ලකුණු කරලා තියෙනවා. මෙතන තිතක් ගත්තේ නැහැ. මම මේක පෙන්වලා තියෙන්නේ ඔබට වඩා පැහැදිලි වෙන්න. මේ දැනෙන්නේ ඔබේ අතට දැනෙන එක. තන්තුව මගින් ඔබේ අතට ඇති කරන බලය. මේ පැත්තේ තියෙන්නේ මේ තියෙන්නේ අපේ අත මගින් තන්තුව මත ඇති කරන බලය. ක්‍රියා ප්‍රතික්‍රියා. මෙන්න මේක ඔබ හොඳට තේරුම් ගන්න. ඒ වගේම අනිත් පුද්ගලයා මතත් ක්‍රියා ප්‍රතික්‍රියා බල යුගලය ලකුණු කරලා තියෙනවා. අපි ගැටලු කිහිපයකින් දරුවනේ උත්සාහ කරමු නිව්ටන්ගේ නියමය යොදලා මේ චලිතයන් විස්තර කිරීම තමයි අද පාඩමේ අරමුණ. අපි බලමු සරල ගැටලු කිහිපයකින් මේක තේරුම් ගන්න කොහොමද කියලා. ඔබට පේනවා වහල් සීලිමෙන් එල්ලලා තියෙන පහනක්. බර W වන විදුලි පහනක් සීලිමේ එල්ලා ඇති ආකාරයේ රූපේ දැක්කේ. තන්තුවේ ආතතිය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් පළවෙනි දේ තමයි මේ වගේ ගැටලුවක් හම්බුනහම නිදහස් බල සටහන අඳින්න. අනිවාර්යයෙන්ම යාගේ බර මේ තියෙන යාගේ බර ලකුණු කරන්න ඕනේ. තන්තුවේ ආතතිය නැත්තම් මෙතන මේ ධම්මැලේ ආතතිය මේක ලකුණු කරොත් මෙහෙම එන්නේ. ආතති බලය තමයි මෙයා මත බල දෙකයි තියෙන්නේ. දැන් හැබැයි මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. චලිත ස්වභාවය නිශ්චලයි. දැන් අපි නිව්ටන්ගේ දෙවන නියමය ඉහළට යොදනවා. චලිත නොවුනට අපි ඉහළට සමීකරණය යොදනවා. දැන් නිව්ටන්ගේ සමීකරණයේ තියෙන දෙවන නියමයේ ගණිතමය ප්‍රකාශනයේ මේ F කියන්නේ දරුවනේ සම්ප්‍රයුක්ත බලය. මේ F කියන්නේ සම්ප්‍රයුක්ත බලය. ඒක මත ක්‍රියා කරන මුළු බලය. ඒතර දැන් මෙතන බල දෙකක් තියෙනවා. ඉහළට T බලය, පහළට W බලය. මේ දෙකේ සම්ප්‍රයුක්තය ඉහළට ගත්තොත් T ඍණ W. ස්කන්ධය M කියලා ගත්තොත් ඒක ත්වරණය වෙන්නේ නැති නිසා ත්වරණය බිඳුවයි F සමානයි M T ඍණ W සමානයි බිඳුවයි T සමානයි W. ආතතිය බරට සමාන වෙනවා. නිව්ටන් නියමය යොදලා විසඳන්න පුළුවන් තවත් ගැටලුවක් අපි සාකච්ඡා කරලා බලමු. මෙතන පෙන්නනවා ස්කන්ධය M වන පෙට්ටියක් F බලයක් යොදමින් සුමට පෘෂ්ඨයක් ඔස්සේ ඇදගෙන යන ආකාරය මේ රූප සටහනේ පෙන්නනවා. වස්තුව මත බල ක්‍රියාත්මක වන ආකාරය එන නිදහස් බල සටහන අපි අඳින්න ඕනේ.
එයාගේ බර ලකුණු කරන්න පුළුවන්. පෘෂ්ඨය මගින් පෙට්ටිය මත ඇතිවන බලය ඒ කියන්නේ ප්‍රතික්‍රියා බලය ලකුණු කරන්න පුළුවන්. ඒ පුද්ගලයා යොදන තිරස් F බලය. මේක ඔබ මේ සටහන මත ලකුණු කරනවා අපි දකිනවා. එහෙම ලකුණු කරන්නත් පුළුවන්. වඩා හොඳයි නිදහස් බල සටහන පාවිච්චි කරන එක. දැන් මේ අවශ්‍ය ප්‍රකාශන ලබා ගැනීම සඳහා නිව්ටන් නියමය තමයි අපි යොදන්නේ. නිව්ටන් නියමය තිරස් චලිතයේ යෙදුවතින් මේ පද්ධතිය ඒ ත්වරණයකින් චලිත වේ කියලා අපි සැලකුවතින් F සමානයි ma සමීකරණය යොදන තිරස් බලය F ස්කන්ධය M ත්වරණය සඳහා ප්‍රකාශන F බෙදීම M කියලා ලැබෙනවා. F සමානයි ma සිරසට යෙදීමෙන් සිරස්ස මේ වස්තුව මත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් යාගේ ප්‍රතික්‍රියාව සහ බර පහළට. ඒ දෙකේ සම්ප්‍රයුක්ත බලය සමීකරණය යොදන්නේ අපි සිරස්ස ඉහළට. එහෙනම් R ඍණ mg තමයි සම්ප්‍රයුක්ත බලය. ත්වරණයක් නැහැ සිරස්ස. ඒ නිසා R සමානයි mg කියන අගේ අපිට ලැබෙනවා. මේ වගේ ගැටලු අවස්ථා කීපයක් අපි සාකච්ඡා කරලා බලමු. බොහොම ජනප්‍රිය ගැටලුවක් මේ තියෙන්නේ ස්කන්ධ M1 M2 වන අංශුන් දෙකක් සුමට අචල කප්පියක් වට යවා ඇති සැහැල්ලු අවිතරණ තන්තුවක දෙකලවරට ඇඳලා තියෙන බව පේනවා. මේ ස්කන්ධ දෙකෙන් M2 විශාලයි කියලා හිතුවොතින් අපෙන් බලාපොරොත්තු වෙනවා ත්වරණය සඳහා සහ ආතතිය සඳහා ප්‍රකාශන ලබා ගන්න. ස්කන්ධය M2 සහ M1 M2 විශාලයි කියලා ගත්තොතින් M2 M1කට වඩා විශාල වුණොත් මේ පද්ධතිය ත්වරණය වෙනවා ඒ M2 ඒ ත්වරණය පොදු ත්වරණය A කියලා ගත්තොතින් දැන් එක් එක් ස්කන්ධ මත තියෙන නිදහස් බල සටහන් මේ ලකුණු කරලා තියෙන්නේ M1 ස්කන්ධය මත යාගේ බර M1G සහ එයාට දැනෙන ආතතිය මම අර කලින් ඔබට ඇඳලා පෙන්නපු ආකාරයට ආතතිය ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම M2 ස්කන්ධය මතත් බර සහ ආතතිය ලකුණු කරන්න පුළුවන්. හැබැයි මේ ස්කන්ධ දෙක චලිත වෙන්නේ දිශා දෙකකට. M1 ස්කන්ධය සඳහා F සමානයි ma යෙදීම. ඔබට මෙහෙම ලියන්නත් පුළුවන්. M1 ස්කන්ධයට. ඒතර යාපත තියෙන සම්ප්‍රයුක්ත බලය M1 ස්කන්ධය චලනය වෙන්නේ ඉහළට චලනය වෙන්නේ. තොර M1 මත තියෙන සම්ප්‍රයුක්ත බලය T ඍණ M1G සමානයි M1 වාරයක් A. ඒ වගේම M2 ස්කන්ධය චලිත වෙන්නේ පහළට. ඒ සඳහා F සමානයි මේ සමීකරණය යෙදුවතින් එයා මත සම්ප්‍රයුක්ත බලය M2G ඍණ T තමයි පහළට තියෙන්නේ. ඒ අනුව මේ සමීකරණ දෙක ලැබෙනවා. මේ සමීකරණ දෙක සමගාමී ආකාරයට විසඳීමෙන් ඔබට ත්වරණය සඳහා මේ ප්‍රකාශනයත් ඒ අගේ මේ එක සමීකරණයකට ආදේශ කෙරුවොත් ත්වරණය සඳහා ලැබුණු වගේ එක ප්‍රකාශනයකට ආදේශ කිරීමෙන් ඔබට T සඳහා මේ ප්‍රකාශනයත් ලබා ගන්න පුළුවන්. මේ තවත් ගැටලුවක්. මෙතන බර 120යි නිව්ටන් වන මාර්ග සංඥා පහනක් තන්තු දෙකක ආධාරයෙන් එල්ලා ඇති ආකාරය රූප සටහනේ පෙන්වනවා. අපෙන් බලාපොරොත්තු වෙනවා තන්තු වල ආතතිය සොයන්න. බල තුනක් යටතේ තමයි මේ ලක්ෂ්‍ය සමතුලිතව තියෙන්නේ. අපි නිදහස් බල සටහනට යමු. එයාගේ බර ලකුණු කරන්න පුළුවන් නිව්ටන් 120යි. මේ තන්තුවේ ආතතියක් තියෙනවා. මේ තන්තු දෙකේ ආතති දෙකක් තියෙනවා. ඒ ආතති තිරසට ආනත වෙන කෝණයන් මේ රූප සටහනේ ලකුණු කරලා තියෙනවා. පහන මත බර තියෙනවා. T3 ආතතිය තියෙනවා. දැන් මේ ලක්ෂ්‍ය ගත්තොත් ඒ ලක්ෂ්‍ය සමතුලිතයි. ඒ ලක්ෂ්‍ය මත අදාළ කෝණ වලින් ආතති බල ලකුණු කරලා තියෙනවා. මේ තමයි යාගේ නිදහස් බල සටහන. x y අක්ෂ දෙක මම මේ පෙන්නලා තියෙන්නේ. අවශ්‍ය නම් එහෙම ලකුණු කරගන්නත් පුළුවන්. දැන් බලමු නිව්ටන්ගේ දෙවන නියමය තිරස්ස. F සමානයි මේ සමීකරණය තිරස්ස යෙදීමෙන් මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන සම්ප්‍රයුක්ත බලය තිරස්ස T දෙකෙන් එනවා සංරචකයක් මේ පැත්තට T2 cos 60 T1 තිරස් සංරචකයේ විදිහට ලැබෙන්නේ T1 cos 30 කියන සංරචකය මේ බල දෙක දෙපැත්තට තියෙන්නේ. ඒතකොට සම්ප්‍රයුක්ත බලය අපි තිරස් යොදන්නේ T2 cosine 60 ඍණ T1 cosine 30. නිදහස් තිරස්ස මේ වස්තුවේ චලිතයක් නැහැ. නිසා ත්වරණය බිඳුවයි
අවසානයේ අපිට මේ ප්‍රකාශනය ගන්න පුළුවන් T2 සහ T1 අතර සම්බන්ධය මූල 3යි T1 කියලා. දැන් නිව්ටන්ගේ දෙවන නියමය සිරස්ව යොදනවා. සිරස්සත් මේක චලිත වෙන්නේ නැහැ. සිරස්ස තියෙන සංප්‍රයුක්ත බල ගත්තොත් මේ දෙකෙන් සිරස් සංරචක එනවා T2න් sin 60 T1 sin 30. පහළට තියෙනවා T3 බලය T3 120ට සමානයි. ඒ විදිහට සිරස්ස සංප්‍රයුක්ත බලය F වෙනුවට යෙදුවා. ස්කන්ධය සහ ත්වරණයක් නැහැ. මේ ප්‍රකාශනය විසඳීමෙන් ඔබට T1 සඳහා ප්‍රකාශනය නිව්ටන් 60යි කියලා ලැබෙනවා. එයාගේ ආදේශ කිරීමෙන් T2 සඳහා ගියත් ඔබට ලබා ගන්න පුළුවන් පහසුවෙන්ම. තවත් ඔබට මුණ ගැහෙන මේ වගේ ගැටලුවක් තමයි නිව්ටන් නියමයේ යෙදීම් ඇසුරෙන් කතා කරනකොට උත්තෝලකයක චලිතය. මම මේ උදාහරණයක් රූපසරහනක් යොදාගෙන ඔබට පෙන්වන්න උත්සාහ කරනවා. කිලෝග්‍රෑම් 4ක් වෙන මාළුවෙකු උත්තෝලකයක වහලේ එල්ලලා තියෙන දුනු තරාදියකට සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ කියන අවස්ථාවලදී උත්තෝලකය නිශ්චලව තියෙනකොට ඒ වගේම උත්තෝලකයේ ත්වරණයකින් ඉහළට යනකොට සහ ත්වරණයකින් පහළට යන අවස්ථාවලදී දුනු තරාදියේ පාඨාංකය මාළුවාගේ බරට වඩා වෙනස් වගයන් පෙන්වනවා. ඔබ මේ වගේ ගැටලු විසඳලා ඇති. අපි බලමු නිශ්චලව තියෙන අවස්ථාවේ කොහොමද මේක විසඳන්නේ කියලා. මාළුවා මත ක්‍රියාත්මක වෙන බල ලකුණු කරත් මේ දුනු තරාදියේ පාඨාංකයට අදාළ වෙන්නේ තන්තුවේ ආතතිය. එතකොට ආතතිය තමයි මේකට වග කියන්නේ මේ පාඨාංකයට. එතකොට ආතතිය තියෙනවා මෙයාගේ බර කිලෝග්‍රෑම් 4යි ස්කන්ධය නිසා නිව්ටන් 40යි mg. මෙයා චලිත වෙන්නේ නැහැ නිශ්චලව තියෙන නිසා T ඍණ F සමාන mv මේ සිරස්ස ඉහළට තමයි මම යොදන්නේ. එතකොට ඉහළට තියෙන සංප්‍රයුක්ත බලය T ඍණ 40 ත්වරණය වෙන්නේ නැති නිසා ත්වරණය බිඳුවයි T සමානයි 40යි මේකේ පෙන්නනවා මෙතන රූප සටහනේ 4 කියලා පෙන්නනවා නිව්ටන් හෝ කිලෝග්‍රෑම් වලින් නම් කිලෝග්‍රෑම් 4 තමයි මේ පෙන්නන්නේ කිලෝග්‍රෑම් 4 පෙන්නනවා දැන් තත්පර මාර්ගයට මීටර් 2.5ක ත්වරණයකින් උත්තෝලකයේ ඉහළට චලිත වෙන අවස්ථාවක් දැන් ආතතිය T කියලා ලකුණු කරාට එයාගේම නෙමෙයි වෙනත් එකක් දැන් F සමාන m සමීකරණය මෙයාට සිරස් ඉහළට යෙදුවොතින් අපිට T හොයාගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. මාළුවා මත දැන් තියෙන සංප්‍රයුක්ත බලය T ඍණ 40 සමානයි ස්කන්ධය 4 වාරයක් 2.5 ත්වරණය. එතකොට අපිට මේක සුළු කරාම T සමානයි 50යි කියලා එනවා. දැන් මෙයාගේ බර කියවෙන්නේ කිලෝග්‍රෑම් 5යි කියලා. කිලෝග්‍රෑම් 4ක් වෙන මාළුවා මේ ත්වරණය වෙන උත්තෝලකයේ තුල එල්ලලා තියෙන තරාදිය තුල කිලෝග්‍රෑම් 5යි කියලා පෙන්නනවා. ඒ වගේම ත්වරණයකින් පහළට යන වෙලාවට එහෙම නැත්නම් අනිත් පැත්තට මන්දනය කියලා කිව්වොතින් පහළට චලිතය සඳහා 40 ඍණ T තමයි සංප්‍රයුක්ත බලය මාළුවා මත එම ත්වරණයෙන්මයි යන්නේ. එතකොට T සමානයි 3යි කියලා පෙන්වනවා. දැන් මාළුවාගේ බර කිලෝග්‍රෑම් 3යි කියලා පෙන්වන්නේ. මේ වගේ ගැටලු ඔබට නිව්ටන්ගේ නියමය ඇසුරෙන් මේ චලිත ස්වභාවය වෙනස් වෙනකොට වෙනත් ප්‍රතිඵල ලැබෙන බව ඔබට තේරුම් ගන්න පුළුවන්. අපි තවත් උදාහරණයකට යමු. ස්කන්ධයේ m වන කාර්යයක් ඝර්ෂණ සංගුණකය μ වන තිරසට θ කෝණයකින් ආනත වූ මාර්ගයක ත්වරණයකින් පහළට චලිත වෙන අවස්ථාවක් මේ පෙන්වලා තියෙනවා. අපි යමු මේකේ නිදහස් බල සටහන අඳින්න. මෙයාගේ බර ලකුණු කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඒ බර ලකුණු කරලා mg පෘෂ්ඨය මගින් කාර්ය මත ඇති කරන ප්‍රතික්‍රියා බලය තියෙනවා ඒක තමයි මේ ලකුණු කරලා තියෙන්නේ r කියලා ඒ වගේම මේක ඝර්ෂණය සහිත පෘෂ්ඨයක් අපි දන්නවා චලිතයට ප්‍රතිවිරුද්ධව තමයි ඝර්ෂණ බල ලකුණු කරන්නේ මේ වාහනේ පහළට චලිත වෙන්නේ ඝර්ෂණ බලය ඔබ දන්නවා F සමාන μr කියලා තමයි μ ඝර්ෂණ සංගුණකයෙන් අපි ලකුණු ගන්නේ මේක තමයි යා මත ක්‍රියාත්මක වෙන බල මේ බල නිදහස් බල සටහනට අරගෙන තමයි මේ තියෙන්නේ මේ mg cos θ කියන්නේ mg වල සිරස් සංරචකයේ සහ තිරස් සංරචකයේ mg sin θ මෙතන
ඝර්ෂණ බලය ලකුණු කරන්න ඕනේ. ඔන්න නිදහස් බල සටහන තියෙනවා. දැන් ඔබට ගැටලුව විසඳන්න ලේසි. F සමානයි m මේ සමීකරණයේ තලය දිගේ පහළටයි දැන් මෙයා චලිත වෙන්නේ. මෙයා චලිත වෙන ත්වරණය අපි a කියලා ගත්තොත් mg sin theta ඍණ mu r තමයි පහළට තියෙන සම්ප්‍රයුක්ත බලය. ස්කන්ධය m mg sin theta mu r ඍණ mu r සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. මේක එක සමීකරණයක්. ඊළඟ තලයට ලම්බකව චලිතයක් නැතත් අපිට ගැටලු විසඳන්න අවශ්‍ය ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. තලයට ලම්බකව බොහෝ වෙලාවට එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ මේ සමීකරණ යෙදීම ගැටලු විසඳීමේදී ඔබට පහසුවක් වෙයි. එතකොට තලයට ලම්බකව r තියෙනවා mg වල මේ පැත්තේ සංරචක mg cos θ තියෙනවා. එතකොට සිරස්ස ඉහළට තලයට ලම්බකව සම්ප්‍රයුක්ත බලය r ඍණ mg cos θ. ත්වරණයක් නැහැ ලම්බකව. එහෙනම් m සමානයි m ගුණ කිරීම බිඳුව. එතනින් r සමානයි mg cos θ එනවා. මේ අගය පළවෙනි සමීකරණය ආදේශ කළ දරුවනේ ඔබට ත්වරණය සඳහා මේ ප්‍රකාශනය ලබා ගන්න පුළුවන්. නිව්ටන් නියමය තේරුම් ගන්න අපිට ඔබේ විෂය මාලාවේ ඔබට තියෙන්නේ ගැටලු විසඳීම සඳහා නිව්ටන්ගේ දෙවන නියමය යොදා ගන්න ආකාරය. ඒ නිසා අපි තවත් ගැටලුවකට යනවා. ආනත තලයක් මත තියලා තියෙන ස්කන්ධ දෙකක් m2 සහ m1 සුමට කප්පියක් මේ කෙළවරේ සවි කරලා තියෙනවා. අවිතන්න තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා. මේ පද්ධතිය අපි හිතමු මේ පැත්තට චලිත වෙනවා පහළට කියලා. එහෙමනම් m1 ස්කන්ධය යන්න ඕනේ ඉහළට. ආනත තලයේ ටීට කෝණයකින් තිරසට ආනත වෙලා තියෙනවා. දැන් මේ ලකුණු කරලා තියෙන්නේ නිදහස් බල සටහන. පුරුදු වෙන්න නිතරම නිදහස් බල සටහන ලකුණු ගන්න m1 ස්කන්ධය මත බල දෙකයි ආතති බල. m2 ස්කන්ධය මත ආතතිය තියෙනවා. mg වල සංරචක මම මේ ලකුණු කරලා තියෙන මෙතන ප්‍රතික්‍රියා බලය තියෙනවා. අපි දැන් මේ බල ලකුණු කරලා අවසానයි. මේ නිව්ටන්ගේ නියමය යොදලා ආතතිය සහ ත්වරණය සඳහා ප්‍රකාශන ලබා ගන්න උත්සාහ කරමු. දැන් මේ m2 ස්කන්ධය අනත් තලයේ දිගේ පහළටයි දරුවනේ චලිත වෙන්නේ. ඒ පොදු ත්වරණය මම a කියලා ලකුණු කරලා තියෙනවා. දැන් m2 ස්කන්ධය සඳහා සංප්‍රයුක්ත බල අනත් තලයේ දිගේ පහළට ගත්තොත් mg වලින් මේ පැත්තට එන සංරචකය වන mg sin θ ආතති බලය තියෙනවා. ඒතර mg sin θ ඍණ t තමයි පහළට තියෙන සංප්‍රයුක්ත බලය. ත්වරණය වෙන්නේ ඒ ත්වරණයෙන්. ඒතර m2 සමානයි a. මේක අපි එක සමීකරණයක් විදියට ගන්නවා. m2 ස්කන්ධය සිරස් චලිතයක් නෑ. සිරස් බල ගත්තොත් r තියෙනවා mg වල එන mg cos θ කියන සංරචකය තියෙනවා. f සමානයි මේ සමීකරණය මෙතන ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ලියන්න පුළුවන්. r ඍණ mg cos θ තමයි සිරස්ස m2 ස්කන්ධය මත තියෙන සංප්‍රයුක්ත බල. ත්වරණයක් නැති නිසා මේ පැත්තේ පදය බිඳුව වෙනවා. ඒ අනුව තවත් ප්‍රකාශනයක් ඔබට ලැබෙනවා r සඳහා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන m1 ස්කන්ධය. අපිට කැමති ප්‍රමාණයක් ප්‍රකාශන ලියන්න පුළුවන්. m2 ස්කන්ධය ඉහළටයි චලිත වෙන්නේ. සංප්‍රයුක්ත බල ඉහළට t සහ පහළට mg නිසා නිදහස් බල සටහන බලන්න. f සමානයි මේ දැම්මම t ඍණ mg සමානයි m1 වාරයක් a. මේ ප්‍රකාශනයෙන් ඔබට t සඳහා t සමානයි m1 වාරයක් g ධන 1 කියන අගය ලබා ගන්න පුළුවන්. දැන් මේ අගය මේ එක සමීකරණයක ආදේශ කිරීම තමයි මේ කරලා තියෙන්නේ. m2g sin θ ඍණ t වෙනුවට m1g ධන a කියන එක ආදේශ කරා. ඒ ප්‍රකාශනයේ අනිත් පැත්තේ තියෙන m2 සමානයි a. මේක සුළු කිරීමෙන් ඔබට a සඳහා ලැබෙන අගය මේ ආකාරයෙන් ගන්න පුළුවන්. ඒ වලගේ ආදේශ කිරීමෙන් t වලගේත් ගන්න පුළුවන්.
තරමක් සංකීර්ණ ගැටලුවක්. නමුත් ඔබ නැවත මේ පුහුණු වීමෙන් මේ වගේ ගැටලු විසඳන්න ඔබට හැකියාව ලැබෙනවා. අපි තවත් ගැටලුවක්කට උත්සාහ කළ බලමු. මේ වගේ ගැටලුවක් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයකදීත් ඔබට මුණ ගැහිලා තියෙනවා. රෝගියෙකුගේ බිඳී ඇති අස්ථියක් සඳහා ප්‍රතිකාර කිරීමට භාරයක් යොදා ඇති ආකාරය මේ රූප සටහනේ පෙන්වනවා. මේ වගේ අවස්ථාවන් ප්‍රායෝගික ජීවිතයේදී අපිට දකින්න හම්බ වෙනවා. හොඳින් නිරීක්ෂණය කරන්න මේ රූප සටහන. අපෙන් පතුල මත යෙදෙන බලය සහ පාදයේ මත යෙදෙන බලය සෙවීම අපේක්ෂා කරනවා. කිලෝග්‍රෑම් 8ක භාරයක් මේ කප්පි පද්ධතිය හරහා තන්තුවක් ආධාරයෙන් යොදලා තියෙනවා. රෝගියාගේ යටිපතුල මත එක කප්පියක් තියෙනවා. පාදයේ මත තන්තුවකින් මේ භාරය යෙදෙනවා. තන්තුවේ ආතතිය සලකලා බැලුවොත් කිලෝග්‍රෑම් 8යි. නිව්ටන් 80ක බලයක් යෙදෙනවා. මේ ආතති බලය මේ තන්තුව සැහැල්ලු අවිතන්න තන්තුවක් විදිහට ගත්තොත් මුළු තන්තුව පුරාම තියෙන මේ ආතති බලය මෙතෙන්දි 30ට අංශක 60ක කෝණයකින් ආනත වෙලා තියෙනවා. තන්තුවේ ආතතිය නිව්ටන් 80යි. මේ පාදයේ මත දැනෙනවා නිව්ටන් 80ක බලයක්. පතුල මත ගත්තොත් මෙතනින් එන T බලය මේ T බලය නිසා ඇති වෙන තිරස් සංරචකය පතුල මත ක්‍රියාත්මක වෙනවා. ඒතකොට 80යි නිව්ටන් සහ 80යි කොසයින් 60 කියන තිරස් සංරචකය මේ බලයේ යෙදෙනවා. මේ දෙක විසඳුවාම ඔබට ලැබෙන්නේ නිව්ටන් 120ක බලයක්. මේ අනුව පාදයේ මත යෙදෙන බලය නිව්ටන් 80යි. පතුල මත යෙදෙන බලය නිව්ටන් 120යි. දැන් මම ඔබට තවත් ගැටලුවක් ඉදිරිපත් කරනවා. මේ තියෙන්නේ සුමට පෘෂ්ඨයක් මත තබා ඇති ස්කන්ධ දෙකක්. ස්කන්ධ M සහ 3M කියලා හිතමු. මේ 3M ස්කන්ධය මත තිරස් P බලයක් යොදා තියෙනවා. ඔබෙන් බලාපොරොත්තු වෙනවා මේ ස්කන්ධ අතර ඇතිවන ප්‍රතික්‍රියාව සොයන්න. අපි මුලින්ම මේ ප්‍රතික්‍රියා ලකුණු කරොත් ස්කන්ධ දෙක AB කියලා ගත්තොත් A මත B මගින් නැතිවන බලය R ලකුණු කරන්න පුළුවන්. B මත A මගින් නැතිවන බලය ලකුණු කරන්න පුළුවන් මේ විදිහට. මේ දෙක සමානයි ප්‍රතිවිරුද්ධයි. ඔබට මතකයි මේ ක්‍රියා සහ ප්‍රතික්‍රියා බල තමයි මේ තියෙන්නේ. දැන් මේ පද්ධතියම මේ බලය යෙදීම නිසා ඒ ත්වරණයකින් චලිත වෙනවා කියලා හිතන්න. අපින් බලාපොරොත්තු වෙන්නේ R වල අගය හොයන්න. අපි මුලින්ම කරන්න ඕනේ දරුවනේ මේ පද්ධතිය චලිත වෙන ත්වරණය හොයා ගන්න ඕනේ. පද්ධතිය චලිත වෙන ත්වරණය හොයන්න පද්ධතියට F සමානයි මේ තිරස් චලිතය සඳහා යොදනවා. පද්ධතිය මත ගත්තොත් මේ R වලින් සංප්‍රයුක්ත බලයක් එන්නේ නැහැ. පද්ධතිය මත මුළු බලය P. පද්ධතියේ මුළු ස්කන්ධය 3M ධන M 4M. පොදු ත්වරණය A. ඒ අනුව අපිට ලැබෙනවා A සමානයි P බෙදීම 4M. දැන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ R වල අගය හොයන්න. ඒක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් අපි එක ස්කන්ධයක් විතරක් ගන්නවා. M B ස්කන්ධය විතරක් ගත්තොත් B මත ක්‍රියාත්මක වෙන්නේ මේ තිරස් බලය සහ එයාගේ බර විතරයි. එතකොට අපි F සමානයි මේ සමීකරණය B ට තිරස්ස යොදනවා. B මත තිරස්ස තියෙන්නේ එයා මත තියෙන මේ R කියන ප්‍රතික්‍රියා බලය පමණයි. එයාගේ ස්කන්ධය M එයා චලිත වෙන්නේ මේ ත්වරණයෙන්මයි. අපි මෙයාගේ ආදේශ කරොත් ඔබට සුළු කරලා බලන්න පුළුවන් මෙම් ඉවත් වෙනවා R සමානයි P බෙදීම 4යි.
මේ අගේම හොයන්න ඔබට ඒ ස්කන්ධය යොදාගත්තොත් ඒ මත තමයි මේ P බලය යොදලා තියෙන්නේ. ඒ මත P බලයට ප්‍රතිවිරුද්ධ දිශාවට B මගින් ඒ මත යොදපු R ප්‍රතික්‍රියා බලය තියෙනවා. මෙයා ස්කන්ධයත් ත්වරණය වෙන්නේ ඒ වලින්මයි. එහෙනම් F සමානයි මේ සමීකරණය B ට A ට තිරසට යෙදුවොත් තිරස්ස තියෙන සංප්‍රයුක්ත බලය තමයි P ඍණ R. එයාගේ ස්කන්ධය 3 m. එයා ත්වරණය වෙන්නේ මේ පොදු ත්වරණයෙන්ම තමයි. මේ ප්‍රකාශනය සුළු කිරීමෙන් ඔබට ලැබෙනවා නැවතවරත් ඔබට එම පිළිතුරම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මෙම ගැටලුවම තවත් ආකාරයකින් විශ්ලේෂණය බලමු. බලය P බලය B ස්කන්ධයේ පැත්තෙන් යෙදුවොත් R වලට මේ අගයමද ලැබෙන්නේ. P බලය යොදලා තියෙන B ස්කන්ධයට සුමට පෘෂ්ඨය මතමයි තියෙන්නේ. නැවත වරක් ප්‍රතික්‍රියා බල ලකුණු කරත් ප්‍රතික්‍රියා බල R කියලා ලකුණු කරන්න පුළුවන්. ආයෙමත් මේ පද්ධතිය මේ දිශාවට චලිත වෙන්නේ පොදු ත්වරණය A කියලා ගනිමු. නැවත වරක් ඉහත සමීකරණයම මේ දිශාවට යෙදුවොත් සංප්‍රයුක්ත බලය P පොදු ස්කන්ධය ත්වරණය A සමානයි P බෙදීම 4m. දැන් R ප්‍රතික්‍රියාවේ අගය සොයා ගැනීම සඳහා මේ එක් එක් ස්කන්ධයට F සමානයි m යෙදුවොත් F සමානයි m A ස්කන්ධයට යෙදුවොත් A මත ක්‍රියාත්මක වෙන්නේ තිරසට මේ R කියන බලය විතරයි. A ගේ ස්කන්ධය 3m. ත්වරණය සඳහා ලැබුණු වගේ ආදේශ කරොත් දැන් R සඳහා ලැබුණාගේ 3යි P බෙදීම 4යි. ඔබට උත්සාහ කරලා බලන්න පුළුවන් B ස්කන්ධයටත් ඉහත පරිදිම F සමානයි මේ සමීකරණය යෙදුවොත් B චලිත වෙන්නේ දිශාවට B මත දැන් බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. P බලය යෙදিলা තියෙන්නේ B ට. එයා මත R තියෙනවා. සුමට පෘෂ්ඨයක් මත තියෙන්නේ. අපි සලකනු ලබන දිශාවට එයා මත තියෙන සංප්‍රයුක්ත බලය P ඍණ R සමානයි එයාගේ ස්කන්ධය වාරයක් ත්වරණය කියන්නේ අපි මේ ලබාගත්තු වගේ P බෙදීම 4යි අපිට හොයන්න ඕන R වලගේ R සමානයි P ඍණ P බෙදීම 4යි R වලගේ 3යි බෙදීම 3යි P බෙදීම 4යි එකම අගය R සඳහා ලැබෙනවා. මේ අනුව නිව්ටන්ගේ
තෙවන නියමය විවිධාකාරයේ චලිතයන් සඳහා අදාළ චලිත දිශාව සලකලා සම්ප්‍රයුක්ත බලය සැලකිල්ලට අරගෙන යෙදීමෙන් අවශ්‍ය තරණයන් ආතති බල සහ ප්‍රතික්‍රියා බල සොයන්න යොදා ගන්න පුළුවන්. අද පාඩම තුලින් බලය යන්න කුමක්ද හඳුනා ගන්නත් නිව්ටන්ගේ නියම යෙදීමටත් ඔබට හැකියාව ලැබුණා. නිව්ටන්ගේ දෙවන නියමය බොහෝ අවස්ථාවලදී ගැටලුවලදී ඔබට නියමාකාරයෙන් යොදන්න ක්‍රියා ප්‍රතික්‍රියා බල ලකුණු කරන්න ත්වරණය ආතතිය සහ ප්‍රතික්‍රියා ආදී බල සොයා ගන්න නිව්ටන්ගේ නියමය යොදා ගන්න ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට ලබා ගන්න හැකියාව ලැබුණා. නැවත ගුරු ගෙදර පාඩමකදී හමු වන තෙක් ඔබට ආයුබෝවන්.